හොඳයි අයිබෝන් සියලු දෙනාටම අපි අන්තිමටම 2019 ප්‍රශ්න පත්‍රය ගැන කතා කළා 2019 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තිබුණා 6න් 5ක් තෝරගෙන තමයි කරන්න තිබුණේ අපි මේ ප්‍රශ්න 6 ගැනම සාකච්ඡා කළා ඒ සාකච්ඡාවේදී ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මම ඒ සාකච්ඡාව ඉවර වෙන සාකච්ඡාව කිව්වට ඉතින් සාකච්ඡාවක් නෙමෙයි මම විතරයි සාකච්ඡා කියනකොට 2 way එන්න එපානේ මේක 2 way නෙමෙයි 1 way discussion එකක්. නමුත් ඉතින් සාකච්ඡාව කියන වචනේ තමයි භාවිතා වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතින් සාකච්ඡා වෙනවා. ඒතර එතනදී මම අන්තිමටමත් කියපු දේ තමයි මේ ගණන් 6 තුලම අපි අලුත් දේවල් දැක්කේ නෑ. පරණ පන්තියේදී කරපු ඔයගොල්ලෝ හදපු ගණන් තමයි ඔයගලට හමු වුනේ. ඒතර මේ 2017 ප්‍රශ්න පත්‍රය තුලත් ඔයගලන්ට අන්නේ ලක්ෂණය ඒ අත්දැකීම ගන්න පුළුවන්. මම මේ ධනාත්මක පොසිටිව් තින්කින් වැඩකට ඔයගලන් ගෙනියන්නේ. හැබැයි ඉතින් කොවිඩ් පොසිටිව් කියලා කිව්වම බය වෙනවා. අපි මේක යන්නේ අපේ තින්කින් පොසිටිව් තින්කින් පැත්තගෙන. හරි. එතකොට මේකේ ප්‍රශ්න පහක් දීලා තියෙනවා. මේ අවුරුද්දේ කියන්නේ 2017 දීලා තියෙන ප්‍රශ්න පහයි. පහෙන් පහම ලියන්න තමයි ඔයගලන්ට තියෙන්නේ. 2019 දී එක වෙනස් වෙලා තිබුණා. හරි අපි බලමු මේ ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. හරි අපි යමු එහෙනම් මේ තියෙන පළවෙනි ප්‍රශ්නය හරි මේ තියෙන පළවෙනි ප්‍රශ්නය මේක අයන්න ආයන්න කොටස් දෙකයි සුපුරුදු පරිදි මුලින්ම මොඩල් එක හදන ගානක් ඊට පස්සේ ප්‍රස්තාරික විසඳුම් ක්‍රමයේ ගානක් ඒ අනුව ලකුණු 20ක් ඔයගලන්ට හමු වෙනවා බලමු කොහොමද මේ ගැටලුවට උත්තර හොයන්නේ කියලා මම කලින් පේපර් එක කළාට වඩා ටිකක් ඉක්මනට වේගෙන් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා වේලාවත් ඉතුරු කරගන්න එක. මොකද පීරියඩ් දෙකකගේ මේ ප්‍රශ්න පහ ඉවර වෙන්නත් ඕනේ. නැත්නම් අපරාධය ඔයගොල්ලන්ගේ කාලයත් නේද ශ්‍රමය, කාලේ දීපේ දේශේ ඔක්කොම අවුල් වෙනවා. හරි. ඒතර පළවෙනි ප්‍රශ්නේ ආයන්න. දැන් මේ ගැටලුවත් ඇත්තටම කියනවා නම් අපේ ටියුට් එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරපු මාදිලියේ ගැටලුවක් තියෙනවා. මේකේ තියෙනවා තෙල් පිරිපාදුවක සුද්ධ නොකොළ khනිජ තෙල් අමු තෙල් වර්ග තුනක් තියෙනවා 1 2 3. ඒතර බලන්න වර්ග 1 2 3. දෙවෙනි ටේබල් එකේ තියෙනවා අමු තෙල් වර්ග 1 2 3 කියලා. ඊට පස්සේ පෙට්‍රල් හදනවා ABC බලන්න හරි ABC තියෙනවා. එතකොට මේකෙදි පැහැදිලිව තේරුම් ගන්න වෙනවා අමුද්‍රව්‍ය 1 2 3 වර්ග වලින් පෙට්‍රල් ABC තමයි නිපදවන්නේ. ඒ පිළිබඳ තොරතුරු තමයි දීලා තියෙන්නේ. එතකොට ABC වල ස්පෙસિෆිකේෂන් පිරිවිතර දීලා තියෙනවා. විකුණුම් මිල දීලා තියෙනවා ලීටරයකට රුපියල්. හුඟක් ඈත අතීතයේ ඉලක්කම් වෙන්න ඕනේ. රුපියල් 80ට විකුණුවේ. නේද? ඕගොල්ලෝ පෙට්‍රල් ගන්න කොටත් 100 පැනලා වෙන්නේ නැති. ඊට පස්සේ අමුතෙල් වර්ග 1 2 3 ඒවැ ගන්න පුළුවන් දිනකට ගන්න පුළුවන් ලීටර ප්‍රමාණය තියෙනවා. ඒකේ තියෙනවා පිරිවැය ලීටරයකට රුපියල් කියලා. අපිට ඊළඟ පෙළෙන් තියෙනවා ලාභය උපරිම කරන නිෂ්පාදන ප්‍රතිපත්තියක් තමයි ගන්න ඕනේ. එතකොට මේකෙදි ලාභය ලැබෙන්නේ ආදායම ඍණ පිරිවැය කියන බොහොම සරල සමීකරණයේ විදියට. ඒතර බලන්න මෙතන ආදායම ලැබෙන්නේ කාටද? කාගෙන්ද? පිරිවැය දරන්න වෙන්නේ කා වෙනුවෙන්ද කියන එක. පිරිවැය දරන්න වෙන්නේ අමුද්‍රව්‍ය වෙනුවෙන්. ආදායම ලැබෙන්නේ විකුණුම්
වෙනුවෙන්. ඒ කියන්නේ විකුණන භාණ්ඩ වෙනුවෙන් තමයි ආදායම ලැබෙන්නේ. අමුද්‍රව්‍ය වෙනුවෙන් තමයි පිරිවැය ලැබෙන්නේ. ඒතර බලන්න මෙතන අමුද්‍රව්‍ය වෙන්නේ අමුතෙල්. ඒවාට තමයි ලීටර එකකට පිරිවැය කියලා දීලා තියෙන්නේ. විකුණන්නේ අමුතෙල් නෙමෙයි. විකුණන්නේ graded ABC petrol. ඒවයේ තියෙන්නේ විකුණුම් මිල කියලා. දැන් සමහරලාට විකුණුම් කියන වචනේ තෝ මිල කියලා තියෙන්නත් පුළුවන්. ඒතර මිල කියලා කියන්නේ ගැනුම් මිලක් නෙමෙයි විකුණුම් මිලක්. පිරිවැය කියලා කියන්නේ ගැනුම් මිලක්. හරි? අමුතෙල් ගන්න මිල තමයි තියෙන්නේ. ඒක නිසා පැහැදිලිව මෙන්න මේ ලක්ෂණ දෙක අඳුර ගන්න. ආදායම ලැබෙන්නේ විකුණුම් මගින්, පිරිවැය ලැබෙන්නේ අමුද්‍රව්‍ය මගින්. හරිනේ? එතකොට මුලින්ම මේක කරන්න තියෙන අපිට තීරණ විචල්යන් ලියන එක. අපි බොහොම හොඳට පිළිතුර ලියන්න ලෑස්ති වෙනවා තීරණ විචල්ය. ඒතර තීරණ විචල්යන් ලියන්නේ ඕලන වෙනා මේක න්‍යාස විදියට දැන් ABC මුලින්ම තියෙනවා ශ්‍රේණියේ ABC කියලා ඊට සමුතෙල් 1 2 3 කියලා. මේකේ කොතනවත් න්‍යාස ගතියක් පේන්නේ නැහැ. න්‍යාස ගතියක් පේන්න නම් මෙහෙම ABC මෙහෙම 1 2 3 තියෙන්න ඕන. එහෙම නැත්නම් මෙහෙම 1 2 3 මෙහෙම ABC තියෙන්න ඕන. ඕන විදියක්. නමුත් එහෙම ටේබල් එකක් අපිට දකින්න පුළුවන් වෙන්නේ නැහැ නේ. මෙහෙම ටේබල් එකක් අපිට දකින්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් අපි අවබෝධ කරගන්න ඕනේ මෙහෙම ටේබල් එකක් හෝ මෙහෙම ටේබල් එකක් නොතිබුණත් ABC 1 2 3 වෙන වෙනම තිබ්බත් මේ දෙන්න එකට සෙට් වෙනවා. මොකද අමුතෙල් වලින් තමයි පෙට්‍රල් හදන්නේ හෝ පෙට්‍රල් හදන්නේ අමුතෙල් වලින්. ඒක නිසා තමයි ඔකේ ඉංගිය කියලා තීරණ විචයන ලියන්න ඉංගියක් දීලා තියෙන්නේ. ඒ ඉංගිය නැතත් ඉංගි බිගි නැතත් දැනගන්න වෙනවා කොහොමද ඒක ලියන්නේ කියන එක. ඉංගි අපිට ඉංගි ඕනෙම නැහැනේ නේද? අපිට එහෙම ඉංගි ඕනේද? ඉංගි ඕනෙම නැහැ. අපි ගණන් කරලා පළපුරුද්දෙන් ඒක දැනගන්න පුළුවන්. හරි? ඒතර තීරණ විචල්යන් දැන් 2019 පේපර් එකේ තීරණ විචල්යන් වලට ඉංගියක් දීලා තිබුණා. XIJ. ඒතර මේකෙදි I කියලා කියන්නේ හැබැයි XIJ කියලා පටන් ගන්න J වලින්. හරි? ඒ වාක්‍යයෙන් පෙරලනවා. මම ගමට යමි යමි මම ගමට ගමට යමි මම ඕන විදිහට පෙරලමුනේ. දන්නවනේ. ඒතර මේකෙදි I කියලා කියන්නේ වාක්‍ය හැටියට අමුතෙල්. J කියලා කියන වාක්‍ය හැටියට පෙට්‍රල්. හරි? අමුතෙල්. ඒතර අමුතෙල් වෙ තියෙන්නේ 1 2 3 කියලා වර්ග. පෙට්‍රල් තියෙන්නේ ABC කියලා. ඒතර මෙහෙම අපිට සමරයිස් කරන්න පුළුවන්. ඒතර වාක්‍ය දීලා තියෙන්නේ කොහොමද බලන්න? J පෙට්‍රෝල් වලදී දිනකට භාවිතා කරන I වර්ගයේ අමුද්‍රව්‍ය නැත්නම් අමුද්‍රව්‍ය කියන්නේ අමුතෙල් ලීටර් ප්‍රමාණය. ඔක අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. නේ? අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි බලන්න ඕනේ අමුතෙල් කොච්චරක් පාවිච්චි කරනවද කියලා. නේ? ඒකනේ බලන්න ඕනේ. අමුතෙල් කොච්චරක් පාවිච්චි කරනවද කියලා. එතකොට ඒක ලියලා තියෙන ස්ටයිල් එකටම අපි ලිව්වොත් J ශ්‍රේණියේ ඔක අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි? දැන් මේකේදී I කියන එක දාලා තියෙන්නේ අමුතෙල් වලට. J කියලා දාලා තියෙන්නේ පෙට්‍රල් වලට. නමුත් මේ දෙක මාරු කරගන්නත් පුළුවන්. කියලා තියෙන විදිහට කරමු. හරි? I ශ්‍රේණියේ මං ඉස්සෙල්ලත් වෙන්නේ 1 2 3 ABC කියලා මෙහෙම න්‍යාසෙන්නත් පුළුවන්. නැත්නම් ABC 1 2 3 කියලා මෙහෙම න්‍යාසෙන්නත් පුළුවන්. ඒ අපි ලියන විදිහ හැටියට තමයි ඒක තීරණය වෙන්නේ. අපි ලියන විදිහ හැටියට. හරි? එහෙනම් I ශ්‍රේණියේ පෙට්‍රල් වලදී අපේ පුත්‍රය ඇවිල්ලා අහලා යනවා මගෙන් ඔయిత වඩා කැතට ලියන්න බැරිද කියලා. අකුරු. ඔయిత කලින් දවසකත් ඔහොමම ඇහුවා යෝධයා. මීට වඩා කැතට ලියන්න බැරිද කියලා. ලියන්න පුළුවන්. ළමයින්ට තේරෙනවා වැඩි එතකොට. ඒක නිසා මීට වඩා කැතට ලියන්න බෑ. J ශ්‍රේණියේ පෙට්‍රල් වලදී දිනකට භාවිතා කරන
I වර්ගයේ අමුතෙල් ලීටර් ප්‍රමාණය. ඒතර මේකේදී අපි න්‍යාසය හදා ගන්න ඕනේ. මේ න්‍යාසය මට දිගටම ඕන කරන න්‍යාසයක්. දිගටම ඕන කරන න්‍යාසයක්. එතකොට මේකෙදි පේලි වලට n ඉක්මනටම අපි කළොත් i කියලා කියන්නේ මම ලියලා තියෙනවා වම් පැත්තේ අමුතෙල් නේ 1 2 3. ඒ කියන්නේ i ඒක 1 2 3. j කියලා කියන්නේ a b c. ඉතින් අපිට ඉක්මනටම න්‍යාසය ලියලා ඉවර කරන්න පුළුවන් මොනවද ඒවට කියන අවයව ටික 1a 1b 1c 2a 2b 2c 3a 3b 3c. හරි එහෙම ලියා ගන්න පුළුවන්. ඒකම මේකෙදි සටහන් කරමු. මේ දැන් අපි i කියලා කියන අමුතෙල්නේ. i කියලා කියන අමුතෙල්. ඒ අමුතෙල් සම්බන්ධයෙන් තියෙනවා පිරිවැයක්. ඒකත් අපිට මෙතන නෝට් එකක් දාන්න පුළුවන්. නිකන් දැනුවත් වෙන්න. අමුතෙල් සම්බන්ධයෙන් පිරිවැය කොතනද ඒක තියෙන්නේ? රුපියල් 40යි රුපි මාක් එක දාමු ඇති. රුපියල් 35යි රුපියල් 25යි 1 ලීටරයක්. ABC කියන්නේ පෙට්‍රල් ඒවේ විකුණුම් මිලක් තියෙන්නේ ඒක රුපියල් 80යි මේ රුපියල් 65යි රුපියල් 55යි. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මැක්සිසර් ශ්‍රිතය. ඒවත් අරමුණු ශ්‍රිතය නේ. අරමුණු ශ්‍රිතය. ඒතර අරමුණු ශ්‍රිතය ලියවෙන්නේ Z කියන්නේ ලාභය එහෙනම් ආදායම ඍණ පිරිවැය. ඒතර විශේෂණ පද දාන්නත් පුළුවන්. කාගේ ආදායමද? පෙට්‍රල්. කාගේ පිරිවැයද? අමුතෙල්. අමුතෙල් ආදායම පෙට්‍රල් ආදායමෙන් අමුතෙල් පිරිවැය අඩු කරනවා. එතකොට ආදායම තියෙන්නේ කොහෙද? ආදායම කියලා කියන්නේ පෙට්‍රල් වලින් කියන තීරු වලින්. එතකොට ඔයාලට පේනවා පළවෙනි තීරුවේ තියෙන ලීටර ප්‍රමාණය විකුණන රුපියල් 80ට. නේ? එන 80 වරක් පළවෙනි තීරුව. 1A 2A 3A. හරි. ඊට පස්සේ ඊළඟට ආදායම හම් වෙනවා 65 ගානේ. දෙවෙනි තීරුව 1B 2B 3B. ඊට පස්සේ 55 ගානේ හම්බ වෙනවා. තුන්වෙනි තීරුවට පෙට්‍රල් තමයි විකුණන්නේ. තීරු විකුණන්නේ තීරු. මේ ආදායම මොන කොටුවක් දාගත්තා. අඩු කරනවා අමුතෙල් පිරිවැය. හරි? අමුතෙල් පිරිවැය. අමුතෙල් කියන්නේ 1 2 3. හරි? අමුතෙල් කියලා කියන්නේ 1 2 3. 1 2 3. එහෙනම් රුපියල් 40 ගානේ පිරිවැය වෙන්නේ මේ X වලින් කියන්නේ හැම එකම ලීටර ප්‍රමාණයනේ. ඒතර 1A 1B 1C 35 ගානේ 2A 2B 2C 25 ගානේ 3A 3B 3C. හරි? තීරු වලින් ආදායමත් පේලි වලින් පිරිවැයත් ජනනය වෙනවා. මේක තමයි මැක්සිසර් ශ්‍රිතය වෙන්නේ. මේක ලියුවාම ප්‍රමාණවත් එනමුත් ඔයගලන්ට පුළුවන් නම් මේක සුළු කරලාත් ලියන්න වඩාත් හොඳයි. මොකද සමාන පද මෙතන තියෙනවා නේ. සමාන පද මෙතන තියෙනවා. ඔයගලන්ට පේනවා දැන් ළඟ ළඟම ගත්තොත්
මේ තියෙන 1A 1A තියෙනවා. හරි. එතකොට ඒවා අපිට එක තැනකට ගන්න පුළුවන්. කෙලින්ම අඩු කිරීම. එතකොට 80න් 40ක් ගියාම 40යි. x 1A. එතකොට 2A වගේ ඒවා ගත්තොත්. ගත්ත ඒවා ටික ටික් කරගත්තා නම් හරි. ඔන්න 2A තව කොතන 2A තියෙනවා. මෙන්න මෙතන 2A තියෙනවා. එතකොට 80න් 35ක් අඩු වෙනවා. 80න් 35ක් අඩු කළාම 45යි. ඔක්කොම ධනපද තමයි එන්නේ. හරි. නිබ්බුත පදත් හම්බෙන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ 3A මෙන්න මෙතන 3A 80න් 25ක් ගියාම 55යි. 3A අන්න ඒ වගේ එක සුළු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අනිත් එක 1B ගත්තොත් 65යි. තව 1B මෙන්න මෙතන තියෙනවා. එතකොට දැන් නම් ඉතින් කැල්ලේ කොන වෙනවා වගේ. එතකොට ගන්න 65න් අඩු කළා 40 25යි. 25යි 1B 2B 65න් 35ක් අඩු වෙනවා 30යි. 2B 3B 65න් මෙන්න මෙතන 3B තියෙනවා. 65න් 25ක් අඩු වෙනවා. ඒතර 40යි. 3B ඊට පස්සේ තව තුන් දෙනා ඉතුරු 1C 55න් 40ක් අඩු වෙනවා 15යි. 1C 2C 55න් 35ක් අඩු වෙනවා 20යි. 2C අන්තිමටම 55න් 25ක් අඩු වෙනවා 30යි. 30යි 3C එහෙම එක තැනකට ගන්න පුළුවන්. හරි එහෙම එක තැනකට ගන්න පුළුවන්. හරි. ඒතර ඒ සුළු කිරීම ඔයගලන්ට කරන්න පුළුවන්. ඊට පස්සේ එන්න ඕනේ සංරෝධක වලට. හරි. සංරෝධක. තුන්වෙනි තරුවනේ. සංරෝධක. subject to කියලාත් ලියමු. එතන මොනවද මේ ගානේ තියෙන සංරෝධක? උඩින්ම තියෙනවා පිරිවිතර. ඊට පස්සේ තියෙනවා දිනකට ගන්න පුළුවන් ලීටර් ප්‍රමාණය. අපි ඒකත් ඉවර කරමු. ලීටර් ප්‍රමාණය කියන්නේ 1 2 3ට. 1 2 3ට. එහෙනම් මෙන්න මේ තැන්වල ගන්න පුළුවන් දිනකට ලීටර් ප්‍රමාණය මෙතන තියෙනවා 50000ක්. මෙතන ගන්න පුළුවන් 45000ක්. පේලි වශයෙන් නේද? මොකද අමුතෙල් කියලා කියන්නේ 1 2 3. අමුතෙල් කියලා කියන්නේ ABC නෙමෙයි 1 2 3. එතකොට පේලි වශයෙන් යන්නේ. J නේ. හරි. ඒ තියෙන්නේ J. එතකොට 45000 මෙතන 30000. ලීටර් ප්‍රමාණය. හරි. කියන්නේ ගත හැකි ප්‍රමාණය. කියන්නේ උපරිම ප්‍රමාණය කියන එක. එහෙනම් පළවෙනි පේලිය එකතුව 50000ට වඩා අඩු වෙන්න ඕන. x one a x2 sorry x 1b x1c ඒක 50000 හෝ ඊට වඩා අඩු වෙන්න ඕන. ඊට දෙවෙනි පේලිය 2b sorry 2a 2b 2c උඩා හෝ සමාන 45000. තුන්වෙනි පේලිය ගත්තාම 3a 3b 3c උඩා හෝ සමාන 30000. මේ තියෙන්නේ එතකොට මොකද්ද? දිනකට ලබාගත හැකි උපරිම කියලා ලියන්න ඕනේ නැහැ. අමුතෙල් ප්‍රමාණය සම්බන්ධ සංරෝධකය.
ඊට පස්සේ පිරිවිතර සම්බන්ධයෙන් වෙනම සංරෝධක ටිකක් තියෙනවා. ඒ ස්පෙસિෆිකේෂන් තියෙන්න ඕනනේ තෙල් වල. කලවම් කරන්න ගියාම ස්පෙસિෆිකේෂන් තියෙනවා. ඊතර මොනවද තියෙන්නේ? කැපිටල් A වර්ගයෙන් තියෙනවා. දැන් කැපිටල් A වර්ගය කියලා කියන්නේ මේක හැටියට පළවෙනි තීරුවනේ. ඊතර පළවෙනි තීරුව තුල මොකද තියෙන්න ඕන? පළවෙනි තීරුව තුල පළවෙනි අමු තෙල් වර්ගයෙන් 50%කට නොඅඩු. ඒ කියන්නේ කැපිටල් A ඔක්කොගෙම ඔන්න කැපිටල් A ඔක්කොම ලියනවා. 1A 2A 3A මේ දෙන කැපිටල් A ඔක්කොම ඒකෙන් පළවෙනි කෙනා. පළවෙනි කෙනා එතකොට 1A. හරි? 1A පළවෙනි අමු තෙල් වර්ගයෙන්නේ තියෙනවනේ. ඒ කියන්නේ ශ්‍රේණිය කැපිටල් A තුල කියලා කියන්නේ පළවෙනි කොලම් එක. එතකොට ඒ තුනේම එකතුව ඒකෙන් 1A කියන එක මොකක්ද වෙන්න ඕනේ? එකේ 50%ට වඩා නොඅඩු. නොඅඩු කියන්නේ වැඩි කියන එක. එහෙනම් මේක විශාලව සමානයි 150. 150 මෙහෙම දාන්න පුළුවන්. 1.5 කියලා ලියන්නත් පුළුවන්. ඒතර කැපිටල් A ශ්‍රේණියේම දෙවන අමු තෙල් වර්ගය. දෙවන මේ අමු තෙල් වර්ගය. ඒතර කැපිටල් A ශ්‍රේණිය කියලා කියන ආයසර පළවෙනි තීරුවමයි 1A 2A 3A. ඒතර ඒකෙන් දෙවන අමු තෙල් වර්ගය කියලා කියන්නේ 2A වලට. ඒකෙන් 125කට වඩා නොඇඩි. නොඇඩි කියන්නේ අඩු වෙන්න ඕනේ කියලා. 125කට නෝ කියන එක අපිට කරන්න දෙයක් නැහැ. අපි ඒක අනිත් පැත්ත තමයි ලියන්න ඕනේ. මම දැන් උඩට යන්නම් ආ. එතකොට B කියන එකට මේ තියෙන්නේ A සම්බන්ධයෙන්. හරි? B සම්බන්ධයෙන් දෙකක් තියෙනවා. B කියලා කියන්නේ දෙවෙනි තීරුව x1b x2b x3b. ඒකෙන් පළවෙනි වර්ගය කියන්නේ x1b. ඒකෙන් 125කට වඩා නොඅඩු. නොඅඩු කියන්නේ වැඩි කියන එක. වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවන එකෙන් කියනවා දෙවෙනි එකේම කියන්නේ මේකමයි 1b 2b 3b වලින් ඒ කියන්නේ කැපිටල් B වලම ඔය දෙවන අමු තෙල් වර්ගය. දෙවන අමු තෙල් වර්ගය කියන්නේ එතකොට 2b. දෙක කියලා කියන්නේ B වලට නෙමෙයි දෙක කියන්නේ දෙකට. B කියන්නේ පෙට්‍ර. 150කට නොඇඩි. නොඇඩි කියන්නේ අඩුයි කියන එක. C වලට පිරිතර නැත. නැති එක ඉතින් ලියන්න ඕනේ නැහැ. මේ තියෙන B. හරි. මේ අතරම පළවෙනි සංරෝධකය මේ තියෙන දෙවෙනි සංරෝධකය මගේ එක වරද්ද ගන්න එපා ඔයගොල්ලෝ. මම ඒකයි මේ අංක දැම්මේ. මම මුලින්ම 1 2 ලිව්වා ඉඩ නැති නිසා තමයි උඩින් ආවේ. ඒක තවත් පැහැදිලි වෙන්න තමයි මම මෙතන AB කියලා ලියලා තියෙන්නේ. නැත්නම් උඩ ඉඳලා පිළිවෙලට නෙමෙයි 4. මම අංක දාලා තියෙන එකට. විභාගෙදී අංක දාන්න ඕනේ. දැන් පැටලී කියලා හිතලායි මම අංක දැම්මේ. එහෙනම් අන්තිමටම all xij greater than or equal 0. පන්තියේදී අපි මෙවැනි අත්දැකීම් ලබාගෙන ඇත්තෙමු. හරි ලකුණු 12ක් ගත්තා. ඊළඟ ලකුණු 8ට යනවා. ආයන්න. හරි ආයන්න. ඉතින් මුලින්ම සංරෝධක ටික ගන්න ඕනේ. පළවෙනි සංරෝධකය x1 ධන x2 සමානයි 5යි. x1ට බිඳුව දාපුවාම x2 5යි බිඳුව 5
x2කට බිඳුව දැම්මා x1 5යි 5 බිඳුව මෙතන බිඳුව 5 මෙයා බොහොම පොඩි චිත්‍ර රූලක් පේන්නවත් නැහැ පැත්ත පළාතේ නිකන් අඳින්නේ කුඩා හෝ සමාන ඇත්ත ලකුණ කුඩා හෝ සමාන කියන්නේ බිඳුව බිඳුව පැත්තට පාට වෙන්න ඕනේ. දෙවෙනි සංරෝධකය x1 ඍණ 2x2 සමානයි 2 x1කට බිඳුව දැම්මා x2 ඍණ 1යි බිඳුව ඍණ 1 x2කට බිඳුව දැම්මා x1 2යි හරිනේ 2 බිඳුව බිඳුව ඍණ 1 නම් පල්ලේ අනුන්ගේ වත්තක අණු හිටෝලා තමන්ගේ බිත්තියේ තීන්ත ගන්න යන්නේ. එතකොට මේ ටික අනුන්ගේ වත්ත. නමුත් අපේ වත්තට එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ. එතකොට නැවත කුඩා හෝ සමාන කියලා කියන්නේ මේ රේඛාවෙන් බිඳුව බිඳුව පැත්තට පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඔක්කොම ටික පාට වෙන්න ඕනේ මෙහෙම. නමුත් මේ ටික අපිට වැඩක් නැහැ. ඒ නිසා ඒක පාට කරන්න ඕනේ නැහැ. නිසා අපිට අවශ්‍ය ටික විතරක් පාට කරගත්තොත් මෙන්න මෙහෙම අට ඊට පස්සේ තුන්වෙනි සංරෝධකය x1 සමානයි 1 නේ x1 සමානයි 1 කියලා කියන්නේ ඉතින් මෙතන 1 නැත්නම් 1 බිඳුව රේඛාවෙන්ද මෙහෙම. එතකොට ඒක විශාල හෝ සමාන කියලා තියෙනවා. හරියට ලකුණ බලන්න. විශාල හෝ සමාන නම් බිඳුව බිඳුව පැත්ත නෙමෙයි කුඩා හෝ සමාන වුණා මේ ටික පාට කරනවා. විශාල හෝ සමාන නිසා මේ පැත්ත පාට වෙනවා. හරි? ඊට හතරවෙනි සංරෝධකය ඍණ x1 ධන x2 සමානයි 1. x1 සමානයි බිඳුව නම් x2 1යි 1 බිඳුව 1 x2 සමානයි බිඳුව නම් x1 ඍණ 1යි ඍණ 1 බිඳුව. හරි. එතකොට බිඳුව 1 මෙන්න බිඳුව. එතකොට බිඳුව 1 කියලා කියන්නේ එකක් උඩින් ඍණ 1 කියන්නේ මේ පැත්ත. ඍණ 1 බිඳුව. එතකොට අනුන්ගේ පැත්ත තමයි හිටවන්නේ. නම මෙහෙම යා කරනවා. එතකොට ඒක කුඩා හෝ සමාන කියන්නේ බිඳුව බිඳුව පැත්තට පාට වෙන්න ඕනේ. පළවෙනි වෘත්තපාදයේ විතරයි. මේ පැත්ත පාට කරලා වැඩක් නැහැ. හරි. දැන් මේ ඔක්කොම ටික එකම චිත්‍ර සටහනකට ගන්න ඕනේ. ඒක තමයි ශක්‍ය විසඳුම් ප්‍රදේශයේ සොයන අවස්ථාව වෙන්නේ. හරි. මම එනම් අලුත් චිත්‍රයකට යනවා. මට කියන්න බැරුණා. සිරස් අක්ෂයේ ස්කේල් එක හදාගන්න නම් සිරස් අක්ෂයේ වැඩිමාගේ තියෙන්නේ 5නේ. මෙතන 5. සිරස් අක්ෂයේ වැඩිම ඉලක්කම තියෙන්නේ මෙතන තියෙන ඒත් 5. හරි. එහෙම හිතලා තමයි හදාගන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. එතකොට ඍණත් ඕන වෙනවනේ. දැන් 5ක් ගන්න වෙනවනේ. 1 2 ස්කේල් අවුට් වෙන්න පුළුවන්. එක දෙක තුන හතර පහ. 1 2 3 4 5.
right? එතකොට පළවෙනි සංරෝධකයෙන් එන්නේ මේ ලක්ෂයත් යා වෙන්න ඕනි කියලා. ඒකෙන් මේ පැත්තට පාට වෙන්න ඕනේ මේ තියෙන පළවෙනි සංරෝධකය. දෙවෙනි සංරෝධකයේ තියෙන්නේ මේ ලක්ෂයත් මෙතන ලක්ෂයත් යා වෙන්න ඕනි කියලා. ඒක මෙහෙම. ඒකෙන් කොයි පැත්තද? මේ පැත්තට පාට වෙන්න ඕනේ. ඒක දෙවෙනි සංරෝධකය. තුන්වෙනි සංරෝධකය එකනේ. එක. ඒකෙන් කොයි පැත්තද? මෙන්න මේ පැත්තට පාට වෙන්න ඕනි කියලා මේක අංක 3. ඊට පස්සේ අංක 4 ඍණ 1 ධන 1. මෙන්න මේක. right? එතකොට ඒක අංක 4. ඒක මේ පැත්තට පාට වෙන්න ඕන. එතකොට මොකද්ද පොදු ප්‍රදේශය වෙන්නේ? පළවෙනි එකෙන් මෙන්න මේ පැත්තට, දෙවෙනි එකෙන් මෙහෙට. එහෙම ගත්තාම මෙන්න මේක තමයි අපේ ශක්්‍ය විසඳුම් ප්‍රදේශය. එතකොට මෙන්න කෝණ පොයින්ට්ස්. මෙන්න කෝණ පොයින්ට්ස්. A B C D E. right? එතකොට අපි A කියන එක මොනවද කියලා ලිව්වොත් කොණ ලක්ෂ කියලා ඔන්න මාතෘකාවක් දාමු. ඕන්නන්නේ මෙහෙම ලිව්වහම පේපර් එක බලන කෙනෙක් හොඳට දන්නවා. මේ ළමයා දන්න බව. එතකොට A කියලා කියන්නේ මොකද්ද ලක්ෂය? එක බිඳුව. B ලක්ෂයත් ඍජුවම හොයා ගන්න පුළුවන්. දෙක බිඳුව. C ලක්ෂය, D ලක්ෂය, E ලක්ෂය. මෙයත් හොයා ගන්න ඕනේ. මොකද C ඛණ්ඩාංකය? හරි. ඇතර මේ වෙලාවේදී මොකද ප්‍රස්ථාර කොලයක් දුන්නොත් ඔයගොල්ලන් මේක ප්‍රස්ථාර කොලයක අඳිනවා. ඒතර ප්‍රස්ථාර කඩදාසියේ මේ C ලක්ෂය බොහොම පැහැදිලිව පේනවා. තිරස්ස 4යි සිරස්ස 1යි කියලා. හරි. දැන් ආමුත් අපි ඒක හොයාගන්න මොකද කරන්නේ? C ලක්ෂය හැදෙන්නේ කොහොමද? දෙවෙනි සංරෝධකයයි පළවෙනි සංරෝධකයයි විසඳලා. ඒතර මේ විසඳීමේ කටයුත්ත ඔයගොල්ලෝ කරයි. මම ඒක කරන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ 1 හා 2 විසඳීමේ. 1 හා 2 විසඳුවාම එක හම්බ වෙනවා. 1යි 2යි නේද? ඔව්. ඊට පස්සේ D වල ඛණ්ඩාංකත් මේක හැටියටත් පේනවා 2 3 කියලා. හරි. මේ 2 3 කියන ඛණ්ඩාංක හම්බ වෙන්නේ ප්‍රස්ථාර කොලේනුත් පෙනෙයි. නමුත් අපි ප්‍රස්ථාර කොලේ නැහැයි කියලා හිතාගෙන ගියොත් D හැදෙන්නේ 1 4 විසඳලා. 1 හා 4 විසඳීම. ඒතර E ලක්ෂයේ ඛණ්ඩාංක 1 2 වෙනවා. ඒතර ඒක හම්බ වෙන්නේ 3යි 4යි විසඳීම. 3 හා 4 විසඳීම. right? එහෙමනම් අපි දැන් යනවා අපේ අරමුණු ශිතයට. මොකද අරමුණු ශිතය මැක්සි සෙට් එකක් ගන්න තියෙන්නේ 3x1 ධන 4x2. 3x1 ධන 4x2. right? ඒතර A ඛණ්ඩාංකය ආදේශ කළොත් 1 බිඳුව Z එන්නේ 3 ධන බිඳුව 3යි. B 2 බිඳුව ආදේශ කළාම Z 3 වර 2 6යි 6 ධන බිඳුව 6යි. C 4 1 ආදේශ කළොත් 4 වර 3 12යි 4යි 16යි. D 2 3 ආදේශ කළොත්
D 2 3 ආදේශ කළොත් 3 අර 2 6යි 4 අර 3 12යි 18යි. E 1 2 ආදේශ කළොත් එච්චර සාර්ථකත්වයක් එන එකක් නැහැ. අඩු එකක් එන්නේ 3යි 4 2 8යි 11යි. එතන මැක්ස් නම් මෙන්න මෙතන. එහෙනම් ප්‍රශස්ත විසඳුම x1 2යි x2 3යි x1 2යි x2 3යි z 18යි. z 18යි. හරි. මේ ලකුණු 20 බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. right? පැය භාගයක් ගියා අපිට කතා කරමින් ඉවත් කරන්න. විනාඩි 36කදී ඔයගලන්ට කොහොමත් කරගන්න පුළුවන්. හොඳට පුරුදු පුහුණු වෙන්න ඕනේ. ප්‍රස්තාර කොහොම ඒකට අපි කියන්නේ හොඳ ඇහැක් තියෙන්න ඕනේ. හොඳ ඇහැක් නේ හිත හුඟක් වෙලා ගත කරන්න නැති වෙන්න ඉක්මනට යන්න නේද? හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක දෙකට එනවා අපි. මොකද ප්‍රශ්නාංක දෙක? ඒක ආයන්න කොටසේ තියෙන්නේ කෙලින් බැලුව බැලමටම පේනවා මේක මොකද්ද? ප්‍රවාහන ගැටලුවක් බව. හැබැයි අපි කලින් කිව්වා වගේම හොඳට බලන්න ඕනේ මේක මුලින්ම සමතුලිතද? ඒ වගේම දීලා තියෙන පිරිවැය අගයන්ද කියලා. අසමතුලිත නම් ඩමියක් දාලා සමතුලිත කරගන්න ඕනේ. ඒක එහෙම නොවුන් කරන්න අමතකුණා ටිකක් දුර ගියාම අපිට හිර වෙනවා. නමුත් වැදගත් දේ තමයි හිර වෙන්නේ නැති තැන තමයි පිරිවැය ඉලක්කම් වෙනකොට ලාභය දීලා තිබ්බනම් මම 2019 දී පුනපුනාම කිව්වා ඒවා බලන්න කියලා. එහෙම නොවුනොත් අතරමැදදී අපිට ඒක හවු වෙන්නේ නැහැ. දැන් මේක කියලා බැලුවා සමාගමකට කර්මාශාලා 3ක් තියෙනවා. බෙදාහැරීම් මධ්‍යස්ථාන 3ක් තියෙනවා. බලන්න කර්මාශාලා 1 2 3 බෙදාහැරීම් මධ්‍යස්ථාන ABC. හරි. එතකොට ඉල්ලුම සහ සැපයුම ඒකක වලින් තියෙනවා අදාළ ප්‍රවාහන පිරිවැයත් එක්ක තියෙනවා. වගුවෙත් තියෙන උඩ වාක්‍යෙත් ප්‍රවාහන පිරිවැය කියන එක තීලා තියෙනවා. පිරිවැය කියන වචනේ. හරි. ටේබල් එකක් දීලා තියෙනවා. මුලින්ම ටේබල් එක හදනවාද ලියනවාද නැත්නම් උත්තර දෙමුද? අයන්න කියලා ලියමු ඔක්කොටම කලින්. ඒකේ පළවෙනි කොටස. මෙම විසඳුම සාධ්‍ය අසාධ්‍යද දැන් මේ වෙනකොට? නෑනේ නේද හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් ඉන්නවනේ. මම කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට හොඳට උත්තර දීලා. ඒතර සාධ්‍ය feasible වේද කියලා අහනවා. මොකද ප්‍රවාහන වගුවක feasibility කියලා කියන්නේ. මොකද සාධ්‍යයි කියලා කියන්නේ. දැන් සාධ්‍ය කියන එක අපි මුලින්ම හමුුනේ ඒකජ ප්‍රකමනවලදී. නේද? සාධ්‍ය කියලා කියන්නේ ශක්්‍ය විසඳුම් ප්‍රදේශයක් ලැබෙනවා කියන්නේ. නේ? ඒ කියන්නේ ශක්්‍ය විසඳුම් ප්‍රදේශයේ ප්‍රස්ථාරික ක්‍රමෙදී අඳුර ගන්න පුළුවන් සියලුම රේඛා විසින් තෘප්තිමත් වෙන ප්‍රදේශයක් තියෙන්න ඕනේ. එහෙම නේද? ඊට පස්සේ සරලා ක්‍රමෙදී අඳුරගත්තේ අවසාන පේලිය Cj - Zj හෝ Zj - Cj බිඳුව හෝ ඍණ වෙන වෙලාවේදී බේසික් තීරුවේ ආටිෆිෂල් හාදේ තවදුරටත් ඉතුරු වෙලා තියෙනවා. ඒක තමයි ශක්්‍ය නොවන සාධ්‍ය නොවන විසඳුමක් කියලා කිව්වේ. මෙතන මොකද්ද සාධ්‍ය නොවන කියලා කියන්නේ? මෙතන සාධ්‍ය නොවන කියලා කියන්නේ අසමතුලිත නොවේ කියන එක. අසමතුලිත නොවේ නම් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. සමතුලිත නම් තමයි යන්න පුළුවන්. එහෙනම් පිළිතුර ලියන්න පුළුවන් මෙහි මුළු සැපයුම සමානයි ඒකක 900යි. මුළු ඉල්ලුම සමානයි ඒකක
900යි. ඒ නිසා මෙය සමතුලිත වගුවකි. සමතුලිත වගුවකි. එනම් විසඳුම තාම විසඳුම අරගෙන නැහැ. ඒ විසඳුම සාධ්‍ය ලකුණු පෙන්නනවා. සාධ්‍ය feasible way. සමතුලිත කියන එක තමයි අපිට පුරුදු වචනේ. ඒක තමයි සාධ්‍ය කියලා කියන්නේ. right? ඒතර අසාධ්‍ය වෙන්නේ අසාධ්‍ය කියලා එකක් නෑ. ඇත්තට සාධ්‍ය නොවන කියලා තියෙනවා. infeasible. අසාධ්‍ය නෙමෙයි. ඒතර infeasible වෙන්නේ ඩමියක් දාලා අසමතුලිත තත්ත්වය සමතුලිත කරගන්න වෙන ගැටලුව. මෙම විසඳුම පිරිහුණු එකක්ද? මොකද පිරිහීම කියලා කිව්වේ? ඔයගලන්ට මතකයි අපි ප්‍රවාහන වගුවකදී මූලික විසඳුම ගන්න නම් ඒක සමතුලිත එකක් වෙන්න ඕනේ. මතකද යතුරු දෙකක් නැත්නම් අපි දොරවල් දෙකක් අරින්න සිද්ධ වෙනවානේ. මූලික විසඳුම ගන්න නම් පළවෙනි දොර ඇරෙන්න ඕනේ. මොකක්ද දොර? සමතුලිත ගැටලුවක් වෙන්න ඕනේ. ඒතර වායම දිශා ක්‍රමයෙන් හරි අවම පිරිවැය ක්‍රමයෙන් හරි වැම් ක්‍රමයෙන් හරි මූලික විසඳුම ගන්නවා. ඊළඟට ප්‍රශස්ත විසඳුම ගන්න යනවා ස්ටෙපින් ස්ටෝන් හරි මොඩි ක්‍රමයෙන් හරි. එතකොට දෙවෙනි දොරත් අරින්න වෙනවා. මොකක්ද දෙවෙනි දොර වෙන්නේ? ඒක තමයි නොපිහිරුණු තත්ත්වය. ඒ දොරවල් දෙක තමයි මේ රෝම ඉලක්කම් 1 සහ 2කින් අහලා තියෙන්නේ. මොකද නොපිහිරුණු තත්ත්වය කියන්නේ? නොපිහිරුණු තත්ත්වය කියන්නේ මෙහි m ධන n ඍණ 1 සමානයි. පේලි 3යි තීරු 3යි එකක් අඩු කළා උත්තරේ 5යි. පිරී ඇති කොටු ගණන 5යි. මේක මැචින්. මෙතන 900 900 හරි ගියා වගේ. හරි. වෙන්න පුළුවන් දේ තමයි පිරලා තියෙන කොටු ගාන අඩු වෙනවා. ඒක තමයි නොපිරුණු කියලා. පිරලා තියෙන කොටු ගාන අඩුයි කියන්නේ බිඳු වැඩි කියන එක නේද? බිඳු වැඩි වෙනවා කියන්නේ බේසික් අයත් බිඳු වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පිරිහීම කියලා කිව්වේ. ලීනියර් ප්‍රෝග්‍රෑමින් වලදී. ඒ ලක්ෂණයම තමයි මේ තියෙන්නේ. හරි. එනම් මෙය නොපිරිහුණු නේ නොපිරිහුණු විසඳුමකි. කියන්නේ විසඳුම තාම ඇවිල්ලා නැහැ. නමුත් ලක්ෂණ පෙන්වනවා පිරිහීමක් වෙලා නැහැ. මෙතන ඕන තවද කියලා ලියන්න පුළුවන් නේ. තවද පිරී ඇති කොටු ගණන සමානයි 5යි. හේතු සහිතවනේ තියෙන්නේ බලන්න එක බෝල් කරලා තියෙන හේතු දක්වමින් කියලා. නැතුව අපි ඔව් නෑ කියලා විතරක් කියලා ෂේප් වෙන්න බෑ කියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා මේ විසඳුම ප්‍රශස්ති වේද. විකරණය කළ බෙදා හැරීමේ ක්‍රමයේ මොඩි ක්‍රමයේ මගින් මේක පරීක්ෂා කරන්න කියලා. එසේ නොවේ නම් ප්‍රශස්ත විසඳුම ලබා ගන්න. ඊට වෛකල්පිත ඒවත් තියනවද කියලා අහනවා. right? එහෙනම් තුන්වෙනි එකේ ඉඳලා අපේ සුපුරුදු වැඩවලට බහිඳ වෙනවා. නේ? සුපුරුදු වැඩවලට බහිඳ වෙනවා. එහෙනම් ඉක්මනටම අපිට ටේබල් එක හදාගෙන ඉස්සරහට යන්න වෙනවා. පට ගාලා වැඩේ කරන්න ඕනේ. පට ගාලා කියන්නේ රූල ගත්ත වම් අතට ටිපෙට්ස් එක ගත්ත දකුණු අතට නේද? 1 2 3 A B C ඉක්මනට ලකුණු කරමු. 20 16 24 10 10 8 12 18 10 මේවත් අපි ලියා ගන්න වෙනවනේ.
ඒවා ලියාගත්තේ නැහැ කියන අපිට කරදරයි හිතට. සමහර අය මෙන්න මේ කොටු නාමයේ විතරක් අඳිනවා. මේ කොටු නාමයේ විතරක් අඳිනවා. ඒතකොට එළියේ ඒවා නැතුව ආයේ ඔරිජිනල් වගුව දිහා පේපර් එක දිහා බල බල ගියානම හිතට කරදරයි. නිසා වටේවත් එක්කම අඳින්න නේ. වටේවත් එක්කම අඳින්න. තනි පාටයි. පාට ඕනේ අපිට. 300යි 500යි 100යි. මේ පැත්තටත් 900යි 200යි 400යි 300යි. මේ පැත්තටත් 900යි. හරි. මොන හරි ක්‍රමයකින් මේක පුරවලා තියෙනවා. පුරවපු ක්‍රමය ගැන හිතන්න යන්න ඕනේ නැහැ නේ. මේකට ඉරක් අඳින්න ඕනේ. මෙතනත් ඉරක් අඳින්න ඕනේ. මේක පුරවලා තියෙනවා 200ෙන්. මේක 300ෙන්. මේක 100ෙන්. මේක ඉරයි. මේක ඉරයි. පේලියට හරහට පහලට එකතු කරලා බලන්න හරියනවද කියලා. දැන් අපිට මෙයා උපදෙස් දෙන්නේ කොහොම කරන්නද? මොඩි ක්‍රමයේ මගින් කරන්නේ කියලා. එහෙනම් මොඩි ක්‍රමය පාවිච්චි කරනකොට අපිට u එක ඒව දාගන්න වෙනවනේ. u එක සමානයි බිඳුව කියලා සුපුරුදු විදිහට ගන්න ඕනේ. u2 උත්තරය u3 උත්තරය. ඊට v1 v2 v3 ඒව හොයාගන්න වෙනවා. right? එහෙනම් අපි ලියමු මුලින්ම u1 සමානයි බිඳුව ලෙස ගනිමු. දැන් ඊට පස්සේ කරන්නේ මොකද්ද? පිරී ඇති කොටු ගන්න සඳහා. ඊට කලින් මේක චෙක් කරන්න ඕනේ. මේ නොපිරුණු එකක්ද කියලා. කියන්නේ පිරලා තියෙන කොටු ගානේ ඉම්දානේ ඍණයකට සමානද කියලා. ඒක කලින් චෙක් වුණා නේ දෙකේදී. ඒක නිසා නැවත ලියන්න ඕනේ නැහැ. දෙකේදී චෙක් නොවෙච්ච එකක් නම් අනිවාර්යෙන් මේක චෙක් කරලා යන්න ඕනේ. හදිස්සි හරි පිරීලා තියෙනවා නම් බිඳුව දාගත්තේ නැත්නම් වරදිනවා. නේද? හිස් කොටුවකට බිඳුව දාගත්තේ නැත්නම් ඒ නිසා චෙක් කරන්න ඕනේ. පිරී ඇති කොටු සඳහා මොකද අපි දාන සමීකරණේ c සමානයි u ධන v යොදමු. හරි. ඒතර මුලින්ම 1a කියන එකට දැම්මා 20 සමානයි බිඳුව ධන v1. එතකොට එනවා v1 සමානයි 20යි කියලා. එහෙනම් හොයපු ගමන් මේක මෙතනට දැම්මා. පිරිච්ච කොටුනේ. ඊට පස්සේ 1b 16 සමානයි බිඳුව ධන v2. ඒතර v2 සමානයි 16යි. එහෙනම් 16ත් මෙතනට දැම්මා. ඊළඟට 16 පාවිච්චි කරගෙන 2b වලට යන්න පුළුවන්. 10 සමානයි u2 ධන 16. එහෙනම් u2 කියලා කියන ඍණ 6යි. මේකට ඍණ 6 දැම්මා. ඊළඟට ඍණ 6 පාවිච්චි කරලා යනවා 2c වලට. 2c වලට. 8 සමානයි ඍණ 6 ධන v3. ඒතර v3 14යි. v3 14යි. හරි. v3 14යි. ඊළඟට v1 පාවිච්චි කරන්නේ u3ට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි එනවා ඒතර 3a වලට. 3a වලට ආවහම 12 සමානයි u3 ධන v1 කියන්නේ 20යි. ඒතර u3 කියලා කියන ඍණ 8යි. u3 කියලා කියන ඍණ 8යි. ඒතර චෙක් කරලා බලන්න මෙතන මේකෙන්. කියන්නේ පිරලා තියෙන කොටස 20 සමානයි බිඳුව ධන 21 හරි. ඊට පස්සේ 16 සමානයි බිඳුව ධන 16 එකත් හරි. ඊට පස්සේ පිරලා තියෙනවා විතරයි 10 සමානයි 16න් 6ක් අඩු කළා. එකත් හරි. 8 සමානයි 14න් 6ක් අඩු කළා. එකත් හරි. 12 සමානයි 20න් 8ක් අඩු කළා. එකත් හරි. එහෙනම් මේ ගත්ත උත්තර හරි කියලා පැහැදිලි. ඊට පස්සේ යනවා අපි හිස් කොටු වලට.
හිස් කොටු සඳහා CII සමානයි සීරින යූරින වී යොදමු. මොනවාද පළවෙනි හිස් කොටුව? 1C CII 1C වලට 24 ඍණ බිංදුව ඍණ 14 10යි. ඊට පස්සේ 2A CII ලියන්න කියලා වැඩිපුර අයියකකුත් මෙතන ලියලා. තර 10 ඍණ 6 ඍණ 20 ධන එනවා නම් අපි හරි කැමති. නතර වෙනවා එතකොට 16 එතකොට මෙතන ඍණ 4යි කියලා එන්නේ. ඔන්න ඉතින් වැඩේ අප්සෙට් යනවා. තව රවුමක් යන්න වෙනවා. ඊට පස්සේ 3B CII 3B 3B වල 18 ඍණ 8 ඍණ 16 18 8යි 26න් 10ක් ගියාම 16ක් ගියාම 10යි. ඊට පස්සේ අන්තිමටම 3C වලට CII 10 ඍණ 8 ඍණ 14. එතකොට 18යි එතන 4යි කියලා එනවා. එතකොට ධනාගයන් 3යි එක ඍණාගයක් තියෙනවා. එහෙනම් මෙන්න මෙතන අපිට පේනවා තව පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒ මොන කොටුවද? 2A කියන කොටුව. 2A. කොතන 2A තියෙන්නේ? මෙන්න මෙතන. නේ මේ රතු පාටි මන් ඩොට් එක දාලා තියෙන මෙතන බාණ්ඩ ප්‍රවාහණය කරන්න ඕනේ. එන එතනට ප්‍රවාහණය කරන්න පුළුවන් සංවෘත මාර්ගයක් අඳුර ගන්න ඕනේ. කොතන සංවෘත මාර්ගයේ තියෙන එකම එක මාර්ගයයි තියෙන්නේ මොකක්ද ඒක? හැරිල්ලන්නේ ඕනේ පිරිච්ච කොටු වලින්. එහෙනම් මෙන්න මේ ළඟම තියෙන මෙන්න මේ කොටුව. හරි. right. ඒක තමයි අවදි මාර්ගය. ඒතකොට ඒකට කීයද පුරවන්න ඕනේ? අපි ඒක ඉක්මනට බලමු කීයද කියලා. කොහොමද ඒක අපි හදාගන්නේ? එහෙනම් 2A කියන කොටුවට පුරවන්න වෙනවා අපිට නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා 2A හිස් කොටුව පිරවිය යුතුයි. හරි. ඒකට එන සංවෘත මාර්ගය අඳුර ගන්න ඕනේ. මොකද ඒකට එන සංවෘත මාර්ගය 10 20 16 10. මෙන්න මේ ඒකක ප්‍රවාහන පිරිවැය ඉලක්කම් වලින් තමයි ඒක ලියන්නේ. මතකයිනේ? 10 20 16 10. ඒතර ඒකට මුලින්ම එකට ධන ඊට පස්සේ ඍණ ධන ඍණ. ඒ මෙන්න මේ ඍණ කියන තැන් වල පිරලා තියෙන ඉලක්කම් නෝට් කරගන්න. ඍණ 20 කියලා කියන්නේ 20 තැන 100යි 10 තැන 200යි. එතන මේකෙන් කුඩාම අගය තමයි සංසරණය වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා 2A හිස් කොටුවට 100ක් දාන්න. 100ක් දාන්න. එහෙනම් මෙතනට 100ක් දානවා. එතකොට රවුමට බැලන්ස් වෙන්න ඕනේ. එහෙනම් මේ 100 අයින් වෙලා ඍණ ඒ කියන්නේ එතන හිස් වෙනවා. ආයේ මෙතන 100ක් එකතු වෙනවා. එතකොට මේක 300යි. මේකෙන් 100ක් අඩු වෙනවා. 100. එහෙම කරලා ඊළඟ වගුව හදා ගන්න ඕනේ. නේ? ඊළඟ වගුව හදා ගන්න ඕනේ. ඊළඟ වගුව හදා ගන්න ඕනේ. එතකොට ඊළඟ වගුව හදනකොට ඊළඟ වගුව හදනකොට ඊළඟ වගුවේදී එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? මේ නිල් පාටින් මම ලියලා තියෙන දැන් මෙතනදී වෙන පාට කරන්න ගන්නම වෙනවා. නැත්නම් අපිට highlight වෙන්නේ නැහැ ඒක. කපලා කොටලා දාපු ඒවත් එක්ක අලුත් වගුවක් හදා ගන්න ඕනේ. අලුත් වගුවක් හදා ගන්න ඕනේ.
එහෙනම් මම මේ අලුත් වගුවට යනවා මේක දිහා බලාගෙන. මම දැන් මේකේ ෆොටෝ එකක් ගත්තා. ඒක දිහා බලාගෙන ඊළඟ එක කරනවා. එහෙනම් අපිට පුළුවන් ඊළඟ විසඳුම කියලා ලියන්න. අපි දන්නේ ඒක මොකද්ද කියලා. කීවෙනි එකද කියලා. මොකද ඒ ප්‍රශ්නේ දීලා තියෙන එක කීවෙනි එකද කියලා අපි දන්නේ නැති නිසා. ඊළඟ විසඳුම කියලා අලුත් වගුවක් හදාගන්න. විස්ස 16 24 10 10 8 12 18 10. එතන මෙතන 300යි 500යි 100යි 200යි 400යි 300යි. එතන කපලා කොටලා අපි හදාගන්නේ මොකද්ද? මෙතන තිබ්බ 100 අයින් වෙනවා ඉරක් ඇඳෙනවා. මෙතන තිබ්බ 200 වෙනකොට තව 100ක් එකතු වෙලා 300 වෙනවා. මෙතන හිස්ස තිබ්බ එක හිස්වමයි. මෙතන හිස් එකට 100ක් ආවා. මෙතන තිබ්බ 200 වෙනකොට 100ක් ආවා. මෙතන 300 එහෙම වෙනස් නොවි තියෙනවා. මෙතන තිබ්බ 100ක් එහෙමම වෙනස් නොවි තියෙනවා. මෙතන ඉරක් ඇඳ මෙතන ඉරක් ඇඳ. හරිනේ? right. දැන් ආයතරයක් UV හොයන්න ඕන. U1 බිඳුවයි U2 U3 V1 V2 V3. හරි? එතකොට අපි මෙතන ලියන්නේ U1 සමානයි බිඳුව ලෙස ගනිමු. පිරී ඇති කොටු සඳහා C සමානයි U ධන V යොදමු. එතකොට පළවෙනි හිස් කොටුව 1A ඒකට දාපුවම 20 සමානයි බිඳුව ධන V1. එතකොට මෙතනින් V1 සමානයි 20 කියලා එනවා. එතකොට V1ට 20 දාගත්තා. ඊට පස්සේ ඊළඟ හිස් කොටුව 1C 24 සමානයි බිඳුව ධන V3. එතකොට V3 සමානයි 24 කියලා එනවා. ලියාගත්ත කෙලින්ම 24 කියලා. ඊට පස්සේ V1 ධන නිසා U2කට යන්න පුළුවන්. ඒ කියන්නේ මොන කොටුවද? නෑ වැරදුනා නේද? 1C කියන එක ලියන්න බෑ සමාවෙන්න. ඒක ලියන්න බෑ. ඒක හිස් කොටුවක්. පිරී ඇති කොටුව වලට ලියන්නේ මට වැරදුනා එක. හිස්සේවට ලියන්න පුළුවන් ඒක වැරදි. එහෙම ලියන්න බෑ. නේ. ඒතර පිරී ඇති කොටු තියෙන ඊට පස්සේ 2A 2A ගත්තාම 10 සමානයි U2 ධන 20. එතනින් U2 එනවා ඍණ 10යි කියලා. පොඩ්ඩක් ඉන්න. මෙතන 1A කියලා ලියපු එකත් වැරදිනේ. කොහොමද මම දෙක පාට උනේ? මේක පිරී ඇති කොටුනේ ලියන්න මම දෙකම ලියුවේ හිස් කොටු. 1B ලියන්න ඕන. හරි? මුලින්ම පිරිච්ච ලියලීමු නැත්තම් මේක යන ගන්නවා දැන් ඊළඟට මම. දෙකේ තමයි කියනවා ඒ සර් බොරුවට ඔය වැරදුනා වගේ කරන්නේ. ඔය අපිට ඔය පරදින තැන් පෙන්වන්න කරන්නේ. ඔය සර් බොරුවට ඔය වැරද්දලා වගේ බොරු කරන්නේ කියලා සමහර ළමයි හිතනවා ඉතින්. එහෙම නෙමෙයි ඉතින් ඇත්තටම වරදිනවා. බොරු කියන්නේ මොකටද නේද? හැබැයි ඒකෙන් ඔයගොල්ලෝ අත්දැකීමක් ගන්න එහෙම වෙන්නත් පුළුවන්. මට වෙනවා ඔයගොල්ලන්ට වෙනවා කියන එක නෙමෙයි. හරි? නමුත් එහෙම වරදින්න පුළුවන් අපිට. 1B. මොකද මේ හිස් කොටුවකට නම් ලියන්න පුළුවන්.
කියන්නේ එන උත්තරේ චෙක් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. හරියට කළේ නැත්තම්. ඒකයි. ඒතර 1b වලට ගත්තාම 16 සමානයි බිඳුව ධන v2. ඒතර මම මේ ටික මකන්න ඕනේ. වෙලා තියෙනවා. ඒතර මෙතනින් එනවා v2 කියලා කියන්නේ 16යි. v2 16යි. ඊට පස්සේ v2 අතේ තියෙන නිසා යන්න පුළුවන් 2 a වලට ධම්ම වෙන්න බෑ 2 b වලටයි නේ 2 b වලට එන්න තියෙන්නේ 2 a වලට ධම්ම වෙන්න බෑ 2 b වලට එනවා මොකද 2 a වලට આવොත් එහෙම දෙපැත්තම දන්නේ නැහැ ඒකයි 2 b වලට આવොත් 10 සමානයි u2 ධන 16 එතන u2 කියලා කියන්නේ ඍණ 6යි ඒක දන්න නිසා උඩට එන්න පුළුවන් 10 සමානයි ඍණ 6 ධන v1 ඒතර v1 කියලා කියන්නේ ධන 16යි v1 කියලා කියන්නේ ධන 16යි ඊට පස්සේ 2a වලට එනවා අනිත් 2c වලට එනවා 2c වලට ආවහම 8 සමානයි ඍණ 6 ධන v3 ඒතර v3 කියලා කියන්නේ 14යි අන්තිමටම 3a වලට ආවහම 12 සමානයි u3 ධන 16 u3 කියලා කියන්නේ ඍණ 4යි. හරි. ඊළඟට අපි යනවා මොකටද? හිස් කොටු සඳහා මොකද ලියන සමීකරණය? CII සමානයි C ඍණ u ඍණ v යොදමු. ඒතර හිස් කොටු ලියාගත්තොත් 1a 1c 3b 3c. ඒතර 1a වලට ගත්තොත් අපි CII ලියාගමුකෝ. right? So 1a ගත්තොත් 20 ඍණ බිංදුව ඍණ 16 1c ගත්තොත් 24 ඍණ බිංදුව ඍණ 14 3b ගත්තොත් 18 ඍණ 4 ඍණ ඍණ 4 ඍණ 16 මේක ගත්තොත් 10 ඍණ ඍණ 4 ඍණ 17 උත්තර මේක 4යි මෙතන 10යි මෙතන 22කින් 16ක් ගියාම 6යි මෙතන බිංදුව මෙතන බිංදුව හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතනින් පස්සේ සියලුම CII අගයන් බිංදුව හෝ ධන වේ ඒ නිසා මෙය ප්‍රශස්ත විසඳුමයි ඍණාවොත් තමයි තවදුරටත් අඩු කරගන්න පුළුවන් ඍණාවොත් තමයි තවදුරටත් අඩු කරගන්න පුළුවන් ඒතර ඔයගොල්ලන්ට මේ වෙලාවේදී උත්තරේ ගන්නත් ඕනේ රුපියල් කීයද කියන එක පිරිවැය රුපියල් කීයද කියන එක ඒක ගන්න ගුණිතය ගන්න ඕනේ මේ විට අපිට ෂෙඩියුල් එක හදා ගන්න ඕනේ නේ මම ඒක මෙතනට ගත්තොත් ෂෙඩියුල් එක හදා ගන්න පුළුවන් ඔයගලන්නේ ආයේ මම ඒකට වෙලාව ගත කරන්න ඕනේ නැහැ. එතකොට මෙතන එනවා රුපියල් කීය කියලාද 3000 ඒවා 16ක් 4800යි 1000යි 5800යි 1000යි 6800යි 2400යි 1200යි 10400ක් කියලා එනවා. ඔයගලන්ට ෂෙඩියුල් එක හදා ගන්න පුළුවන් හරි. ඒකට වෙලාව ගන්න ඕනේ නැහැ. ඔන්න ප්‍රශස්ත විසඳුම ගත්තා. ඊට පස්සේ අංක 4 අහනවා ගැටලුවට වෛකල්පිත ප්‍රශස්ති විසඳුමක් තිබේද? තිබේද කියලා අහන්නේ ඒක හොයන්න කියලා නැහැ. හරි?
මුලින්ම තියනවාද කියලා අඳුරගමු. වෛකල්පික ප්‍රශස්ත විසඳුමක් තියනවාද කියලා කොහොමද දැනගන්නේ? වෛකල්පික වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒකජ ප්‍රකමනවලදී වෛකල්පිත උනේ බහු විසඳුම් ආවේ කොහොමද? Cj minus Zj කියන යටපේලියේ බිඳුව හෝ ඍණ එන්න ඕනේ. බිඳුව එන්න ඕනේ කොයි වගේ අයටද? මෙතන බේසික් වෙච්ච තීරුවේ උඩ ඉන්න අයට විතරයි බිඳුව වෙන්නේ. නමුත් ඊට අමතරව තවත් බිඳුව එනවා නම් එතකොට තමයි කිව්වේ බහු බිඳුව නම් බහු විසඳුම් කියලා. ඒ කියන්නේ බිඳුව තමයි උතන තීරණ නිර්ණායකය. ඒක ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනත් මොකද්ද? ඇවිල්ලා තියෙන මොන ඉලක්කමක්ද? බිඳුව කියලා ඉලක්කමක්. එහෙනම් බිඳුව ඉලක්කමක් වෙනවා කියන්නේ අපි මේ පන්තියේදී කළා භෞතික පන්තියේදී කළේ මට හොඳට මතකයි. භෞතික පන්තියේදී මේවා කළා. එතකොට මෙතන බිඳුව වෙනවා කියන්නේ ඒ මොකද්ද? 3C 3C කියන්නේ මෙන්න මේ ස්ථානය. එතන දැනට හිස්. එතනට භාණ්ඩ ප්‍රවාහණය කළොත් ෂෙඩියුල් එක වෙනස් වුණා 10400 10400 වෙනවා කියලා. එන උත්තරේ ලියමු. හරි? වෛකල්පික ප්‍රශස්ත විසඳුමක් තිබේද? පිළිතුර ඔව්. වෛකල්පික ප්‍රශස්ත විසඳුමක් තිබේ. හේතුව දක්වන්න කියලා තියෙනවා. හේතුව කියලා ලියලා ලියමු නේ. හේතුව මොකද්ද? 3C හිස් කොටුව සඳහා CII සමානයි බිඳුව ලැබී තිබීම. විභාගෙදි බලන්නේ ලක්ෂණය අඳුර ගන්න පුළුවන් කියලාද? ඒ නිසා ඒ හොඳටම ඇති. ඒ හොඳටම ඇති. දැන් මේකට වෙලා ගියා. පළවෙනි එකට ඉච්චර වෙලා ගියේ නෑ. මේකේ කයිය ගැහුවනේ. නිසා වෙලා ගියා. තව විනාඩි 5යි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපිට කියන්නේ මට. ඒතර ඒකෙන් ආයන කොටස ඉවර කරන්නත් ඕනේ. යන්ත්‍ර 4ක පැවරීම සඳහා කම්මලකට සේවකයන් 4 දෙනෙක් ඇත. හොඳ වෙලාවට 4ට 4 වගුවක් තියෙන නැත්නම් ඩමියක් දාගන්නත් වෙනවා. කාලය මිනිත්තු වලින් දීලා තියෙනවා. කාලය අවම කරන්නයි ඕනේ. හංගේරියානු ක්‍රමේ භාවිතා කරන්න. හං කතාව කිව්වේ නැතත් අපිට වැටෙනවා මේ තියෙන පැවරුම් ගැටලුවක් බව. එහෙනම් මෙවැනි ගැටලුවකදීත් ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ මේක සමතුලිතද අසමතුලිතද කියලා. සේවකයෝ 4 දෙනා යන්ත්‍ර 4ක් නිසා මේක සමතුලිත ගැටලුවක්. නැත්නම් සාධ්‍ය ගැටලුවක්. මේ පැවරුම මේ උඩ තිබ්බ ප්‍රවාහන ගාණය වගේ 4ට 4 සමාන වෙනවා. ඒ කියන්නේ මුළු ඉල්ලුම මුළු සැපයුම 4 බැගින් තියෙන්නේ. එතකොට මේ තියෙන සාධ්‍ය ගැටලුව. ඒකම ඊළඟ දේ තමයි සාධ්‍ය නොවුනොත් ඩමියක් දාගන්න වෙනවා. ඊළඟ දේ තමයි මේ ඉලක්කම් 10 12 9 11 ආදී වශයෙන් තියෙන ඉලක්කම් පිරිවැය ඉලක්කම්ද පිරිවැය සංරචයද කියලා දැනගන්න ඕනේ. පිරිවැය නම් තමයි කෙලින්ම හංගේරියානු ක්‍රමේ දාන්නේ. ඔය දීලා තියෙන ලාභාගයන් නම් ඒවා පිරිවැය බවට වෙනස් කරගන්න ඕනේ. ඒ වගේ ලාගිත කරන්නේ හොඳට බලනවා මේ සීරීස් එකේ වැඩිම ඉලක්කම අපි හිතමු මේවා ලාභය කියලා. වැඩිම ඉලක්කම තියෙන 14 තැන නේ. 14 නේද? නෑ 15 ඊට යටින් තියෙන 15. 15 තමයි වැඩිම ඉලක්කම. 15න් අනෙක් ඉලක්කම් අඩු කරලා ආවස්තික ලාභාගයන් හදා ගන්නවා. ඒවා තමයි පිරිවැය සංරචක වෙන්නේ. තව එක වැදගත් දෙයක් තියෙනවා මම 19 පේපරේදී කිව්වා මේ දීලා තියෙන ලාභාගයන් නම් අනිවාර්යයෙන්ම ආවස්තික ලාභය කරගන්න ඕනේ. අසමතුලිත නම් අනිවාර්යයෙන්ම ඩමියක් දාගන්න ඕනේ. එතකොට ලාභයේ සහිත අසමතුලිත ගාණක් තියෙනවා නම් මුලින්ම ආවස්තිකරණ එකද කරන්නේ මුලින්ම ඩමිය දාගන්න එකද? මුලින්ම කරන්නේ ඩමිය දාගන්න එක. ඊට පස්සේ තමයි ආවස්තික කරන්නේ. පටලවා ගන්න එපා. හරි. ඔයගලන්ට පැටලෙන්නේ නැත. එහෙනම් අපිට යන්න පුළුවන් පේලි ආවස්තික පිරිවැය වගුවට. නිකම්ම 4 4 කොටුව. 1 2 3 1 2 3 4.
පේලිය අවස්ථික වේ පළවෙනි පේලියේ වැඩිම ඉලක්කම 12. එතන බිංදු වෙනවා. 12න් 10ක් ගියා 2යි. අඩුම අගේ සහ අනික අගයන් අතර වෙනස නේ. එතකොට අඩුම අගේ කීයද? 9යි. 9 සහ අනික ඉලක්කම් අතර වෙනස අඩුම ඉලක්කම 9 නම් එතන බිංදු වුණා. එතකොට 9යි 11යි 2යි 9යි 12යි 3යි 9යි 10යි 1යි. ඊළඟ පේලියේ අඩුම ඉලක්කම 5. එතන බිංදු වෙනවා. 5යි 2යි 3යි. ඊළඟ පේලියේ අඩුම ඉලක්කම 11. එතන බිංදුවයි. මෙතන 2යි. මෙතන 3යි. මෙතන 1යි. ඊළඟ පේලියේ අඩුම ඉලක්කම 8. මෙතන බිංදුවයි. 7යි. 3යි. 1යි. ඊට පස්සේ තීරු ආවස්තික පිරිවැය වගුව. හැම තීරයකම බිංදුවක් තියෙනවා නම් මේ වගුවම තමයි. නමුත් මේ ඔයගලන්ට පේනවා දෙවෙනි පේලියේ බිංදුවක් දෙවෙනි තීරුවේ බිංදුවක් නැහැ. ඒ නිසා අපිට වගුව හදන්නම වෙනවා. ඒතර පළවෙනි තීරුවේ බිංදු තියෙන නිසා වෙනසක් වෙන්නේ නැහැ. ඒවමයි. දෙවෙනි තීරුවේ අඩුම ඉලක්කම 3. ඒතර මෙතන බිංදුවයි මෙතන 2යි මෙතන බිංදුවයි මෙතන 4යි. මේක වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් වෙනස් වන්නේ නැහැ. ඒතර සියලුම බිංදු කැපී යන පරිදි අඳින්න බලන්න අඩුම රේඛා ගාන බලන්න. කොහොම හරි රේඛා 4කින් කපන්න පුළුවන්. රේඛා 3කින් කපන්න බැරිද කියලා බලන්න. පුළුවන් නේ. මේකට 1යි මේකට 2යි මෙතන එකේ ඉලක්කම තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට හරි රේඛා දෙකකින් නම් කපා ගන්න බෑ. හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් බිංදු කැපී යන අඩුම රේඛා ගණන සමානයි 3යි. නමුත් පේලි ගණන සමානයි 4යි. එම නිසා මෙය ප්‍රශස්ත විසඳුම නොවේ. මේ ප්‍රශස්ත විසඳුම නොවේ. මේ ප්‍රශස්ත විසඳුම නොවේ. එහෙනම් ප්‍රශස්ත විසඳුම ඊට පස්සේ හොයාගන්න ඕනේ. ප්‍රශස්ත විසඳුම නෙමෙයි. එහෙනම් ප්‍රශස්ත විසඳුම කියන්නේ ඊළඟ විසඳුම හොයාගන්න වෙනවා. ඒකට අපි කියන්නේ ඉතින් දෙවන විසඳුම. දෙවන විසඳුම. ඒක දෙවන විසඳුම ගන්න යනකොට ඔයගොල්ලෝ බලන්න ඕන ලක්ෂණයක් තියෙනවා. කැපී නොගිය අගයන් අතරතුරත ඇති අඩුම අගය. ඒක එකනේ. කැපී නොගිය අගයන් අතරතුර ඇති අඩුම අගය. කැපී නොගිය අඩුම අගය සමාන 1යි. කැපී නොගිය අඩුම අගය සමාන 1යි. ඒක මොකද්ද කරන්නේ කියන එක කියන්න ඕනේ නැහැ. කරලා දාපුවම වැඩේ ඉවරයි. කොහොමද ඒක කරන්නේ? කැපී නොගිය අගයන්ගෙන් ඒක අඩු කරලා ලියනවා. එහෙනම් කැපී නොගිය අගයන් කියන්නේ මේ තියෙන දෙක ආදී වශයෙන් ඔයගලන්ට පේනවා ඒක. ඒකෙන් එකක් අඩු කරනවා. එතන මෙතන 1 1 2 වෙනවා. 3 2 බිංදුව වෙනවා. එකක් අඩු කරපුවම හරිද? ඊළඟට ඉරි දෙකෙන්ම කැපෙන තැන් වලට ඒක එකතු කරලා ලියනවා. ඉරි දෙකෙන්ම කැපෙන තැන් තියෙන්නේ මෙන්න මෙතනත් මෙතනත්. එතන තියෙන 1 1 කියලා එකට එක එකතු කළාම මේක 2 වෙනවා. මේකත් 2 වෙනවා. අනිත් ඒවා තියෙන එක ඉරකින් කැපිලා ගිය ඒවා එහෙමම ලියනවා. ඒවා එහෙමම ලියනවා. දැන් මොකද වෙන්නේ?
දැන් මොකද වෙන්නේ? දැන් අලුතෙන් එක බිඳුවක් ආවා. අනෙක් බිඳුව නම් එහෙමම තියෙද්දි නේ අනෙක් බිඳුව එහෙම දෙදී එක බිඳුවක් ආවා. මෙන්න මෙතන තියෙන මේ බිඳුව ආවානේ. හරි. ඔක්කොම බිඳු කැපිලා යන රේඛා ගාන. දැන් අපිට එහෙම දෙයක් කරන්න පුළුවන්? බෑනේ. රේඛා තුනකින් ගොඩ දාගන්න. ඇහැ වැඩ කරලා බලන්න එහෙට මෙහෙට ගහලා. මේ දෙකක් මෙතන තියෙනවනේ. ඒ දෙක කපන්න අනිවාර්යෙන් මෙහෙම එකක් ඕනේ. මෙතන තියෙන මේ දෙකට ඕන මෙහෙම අඳින්න පුළුවන් කලින් වගේ. හැබැයි මේ දෙකට ආයේ මෙහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ අර අලුතෙන් ආ බින්දුවට කොහොමත් මෙහෙම අඳින්න නේ. ඒ නිසා ලියන්න වෙනවා මොකද්ද? බින්දු සියලු කියලා ලියන්න වෙනවා. කලින් එකත් ඒක ලියමු සියලු කියලා. සියලු බින්දු කැපී යන අඩුම රේඛා ගණන සමානයි 4යි. තවද පේලි ගණන සමානයි 4යි. ඒ නිසා මෙය ප්‍රශස්ත විසඳුම වේ. ප්‍රශස්ත විසඳුම වේ. ඊට පස්සේ විසඳුම ප්‍රකාශ කරන්න ඕනේ. විසඳුම ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රශස්ත විසඳුම එක කාටද දෙකෙන් කාටද තුන කාටද හතර කාටද ඊට පස්සේ කාලය නේද? කාලය. ඒතර ඒක හිතන්නේ කොහොමද? කොයි පේලියක හරි කොයි තීරයක හරි එකම එක බිඳුවක් විතර නම් තියෙන අනිවාර්යයෙන් මෙතනට දාන්න ඕනේ. දැන් පළවෙනි පේලිය බිඳු 2යි. හැබැයි දෙවෙනි පේලිය එක බිඳුවයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ මෙතනට දාන්න ඕනේ. තර්කයක් නැහැ. එහෙනම් 2 ඒ විය යුතුමයි. දෙවෙනි පේලියෙත් බිඳු 2ක් තියෙනවා. තුන්වෙනි පේලියෙත් බිඳු 2ක් තියෙනවා. නෑ වැරදුනා. පළවෙනි පේලිය බිඳු 2යි. දෙවෙනි පේලිය එක බිඳුවයි. ඒකට දැම්ම දැන්. තුන්වෙනි පේලිය බිඳු 2යි. හතරවෙනි පේලියෙත් බිඳු 2යි. හැබැයි මේ බිඳුව දැන්ටම අරගෙන ඉවරයිනේ. මොකද ඒ තීරුව අරගෙන ඉවරයි. එන අනිවාර්යයෙන්ම මේ බිඳුව එතකොට බ්‍රැකට් පාවිච්චි කරලා නැහැ. නේද? එහෙනම් 4 D වෙන්න ඕනේ. ඊළඟ තීරුව ගත්තොත් කැපිටල් A තීරුවේ මෙතන බිඳු දෙකක් තියෙනවා. ඒ කියන්නේ කැපිටල් A කියන එක දැන් දාලා ඉවරයි කොහොමත් නේ. ඒක ඕනේ නැහැ. C තීරුවේ එක බිඳුවයි තියෙන්නේ. C තීරුවේ එක බිඳුවයි. එහෙනම් 1 කියන එක C වෙන්න ඕනේ. එහෙනම් 3 කියන එක B වෙන්න ඕනේ නේ. 3B වෙන්න ඕනේ. 1C වලට කාලය 9යි. 2A වලට කාලය 5යි. 3B වලට කාලය 14යි. 4D වලට කාලය 9යි. එකතු කරලා ගන්න තියෙන්නේ. 9යි 14යි 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 28යි 9යි 37යි. විනාඩි 27යි. right. ප්‍රශ්න අංක 3. හංගේරියානු ක්‍රමයේ අවුලක් නැති බව තවත් අපිට තහවුරු වෙනවා. ප්‍රශ්න අංක 3 සම්පූර්ණයෙන්ම නෙට්වර්ක් ගාන. අයන්න දීලා තියෙන නෙට්වර්ක් එක අඳින්න සාමාන්‍ය නෙට්වර්ක් ගාන සාධාරණ ගානක් දෙන. ඒ කියන්නේ නෙට්වර්ක් එක අඳින්න ගානයි
ඇඳපු නෙට්වර්ක් එකට ඉතුරු ටික කරන්න ගානයි. මොකද යම් කෙනෙකුට නෙට්වර්ක් එක වැරදුනොත් හරි කරන්න බැරුණොත් හරි ඉතුරු එකටත් ඒක බලපාන එක අසාධාරණයි. ඒක නිසා නෙට්වර්ක් එක කරන්න වෙනම ගානක් දෙනවා. හදපු දීපු නෙට්වර්ක් එකට ඉතුරු ටිකක් කරන්න දෙනවා. දැන් මේ ගානේ දීලා තියෙන්නේ දෙවෙනි කොටස ඇත්තටම කියනවා නම් මොකද්ද කඩිනම් කිරීමේ ගාන. ඒක පස්සේනේ බලන්න. මුලින්ම අයන්න ඇඳලා ඉමුනේ. පර්ට් ජාලය CPM පර්ට් කියලා ඉතින් දෙකෙන්ම කියන්නේ එකම දේ. AB කාර්යයන් දෙක නිදහසේ පටන් ගන්න ඕනේ. AB කාර්යයන් දෙක නිදහසේ පටන් ගන්නවා. ඊට පස්සේ AB දෙන්න එක්තැන් කරන්න ඕනේ. AB දෙන්න එක්තැන් කරන්න මේ බොත්තම් දෙක එකක් උඩ එකක් දාලා හරියන්නේ නැහැ. මොකද පටන් ගත්ත තැන සමාන නිසා. එහෙනම් එක්තැන් කරන්න අනිවාර්යයෙන්ම ඩමියක් දාන්න වෙනවා. ඩමියකින් තොරව එකතු කරන්න බෑ. ඩමියේ දිශාව කොයි පැත්තද? කෝණ දිශාවක් කොට්ටුයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන්න ඕනේ ඔයගොල්ලෝ මේකට යටින් පූරකාරලා ස්තුවේ තියනවද කියලා A කියන එක තනියෙන් පූරකාරයක් විදියට හෝ B කියන එක තනියෙන් පූරකාරයක් විදියට. මේකේ තියෙනවා B කියන එක තනියෙන් පූරකාරයක් විදියට. B තනියෙන් පූරකාරයක් විදියට තියෙනවා E වලට. එහෙනම් B තනියෙන් පූරකාරයක් නම් අනිවාර්යයෙන්ම B වරන මෙන්න මේ නෝඩ් එක තනි වෙන්න ඕනේ. ඒ නිසා ඩමියේ ඩිරෙක්ෂන් එක අනිවාර්යයෙන්ම ඉහළට විය යුතුයි. ඩමියේ ඩිරෙක්ෂන් එක අනිවාර්යයෙන්ම ඉහළට විය යුතුයි. හරි. එතකොට B ඉවර වෙනවා මෙතනින් AB දෙකම ඉවර වෙනවා මෙතන උඩින්. ඒතර AB දෙකම ඉවර වෙන තැනින් CD කියලා දෙන්නේ පටන් ගන්නවා. CD කියලා දෙන්නේ පටන් ගන්නවා. right CD කියලා දෙන්නේ පටන් ගන්නවා. ඊළඟට B ඉවර වෙන තැනින් E පටන් ගන්නවා. B ඉවර වෙන තැනින් E පටන් ගන්නවා. C ඉවර වෙන තැනින් F පටන් ගන්නවා. C ඉවර වෙච්ච තැනින් F පටන් ගත්තා. D ඉවර වෙන තැනින් G පටන් ගන්නවා. D ඉවර වෙන තැනින් G පටන් ගන්නවා. නේද? ඉතින් වෙන මොනව කරන්නද නේ? D ඉවර වෙන තැනින් G පටන් ගත්තා. ඔන්න දැන් ඊළඟ DF දෙන්න එක්තෙන් කරන්නලු. DF දෙන්න එක්තෙන් කරන්නලු. D ඉවර වෙන්නේ මෙන්න මෙතනින් F ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. රතු පාට කතිර දෙක. මේ නෝට්ස් දෙක එකතු කරන්නලු. කොහොමද මේ නෝට්ස් දෙක එකතු කරන්නේ? මේ F කියන නෝඩ් එක මෙයාව ගෙනලා මේක උඩ එහෙම අතරින්න පුළුවන්. ඒ කියන්නේ එහෙම අතරිනවා කියන්නේ මම මේ F මකලා මෙන්න මෙහෙම යන්දා කියන එකනේ. ඒක වැරද්දක් වෙනවා G ගේ පැත්තේ. මොකද G කියන්නේ D ඉවර වුණාම පටන් ගන්න ඉන්න කෙනෙක් මිසක් F ඉවර වුණාමත් පටන් ගන්න කෙනෙක් නෙමෙයි G කියලා කියන්නේ. ඒතර F මේ කතිරයට ගේන එක වැරදි. එහෙනම් කොහොමද අපි ඔය රතු පාට කතිර දෙක එකතු කරන්නේ? අනිවාර්යයෙන්ම මේ දෙක අතර ඩමියක් දාන්න නේ. මෙන්න මෙතන ඉවර වෙන ඩීව මෙතනට වෙනකන් ඇදලා ගන්න වෙනවා. තව ඩමියක් දාන්න වෙනවා. මෙයක් ඩමි. මෙතන වෙනකන් ඇදලා ගන්න වෙනවා. එහෙනම් DF දෙක ඉවර වෙන තැනින් H පටන් ගන්න ඕන. මෙන්න මෙතනින් H පටන් ගන්න. හරි. අන්තිම කෙනා EGH. EGH. මේක අතර මකමුකෝ. EGH. E මෙතන G මෙතන H මෙතන. ඇත්තම කියනවා නිදහසේ කෙලවරේ ඉන්න නෝඩ්ස් තුනනේ. ඒ තුන් දෙනානේ දැන් නිදහසේම ඉන්න කුරුල්ල තුන් දෙනා. ඒ තුන් දෙනා එක්තෙන් කරන්න ඕනේ. නේ? අවසන් නිදහස් නෝඩ්ස් තුන ඒ තුන එකතු කරන්න ඕනේ. කොහොමද එකතු කරන්නේ? ඩමී දාන්න ඕනේ.
එහෙම ඕනේ නැහැ. මොකද මේ තුන් දෙනාම පටන් ගත්ත තැන් තුන වෙනස්. H පටන් ගත්ත තැනත් G පටන් අරගත්ත තැනත් E පටන් ගත්ත තැනත් වෙනස්. ඒ නිසා ඩමි නැතුව මේ තුන් දෙනා එක තැනකට එකක් උඩ එකක් උඩ එකක් නේද? එකක් උඩ එකක් උඩ එකක් තුන් දෙනාම දාන්න පුළුවන්. එහෙනම් කොහොමද ඒක දාන්නේ? මෙයාව කැපුවා. මෙතනින් පල්ලෙහාට දාන්න. ඊට පස්සේ මේකත් කැපුවා. රබර් පටිය වගේ ඇද්ද මෙතනට. ඊට පස්සේ මෙතනින් පටන් ගන්නවා. ඔන්න පොඩ ඇදේට දාමු. ඒක නිකන් කෙලවරක් වගේ ඕනෙම නෑ. ඉතින් එහෙම මේ අය. හරිනේ. ඒතර ඔය විදිහට තමයි නෙට්වර්ක් එක සම්පූර්ණ වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි ඕක හිතන්නේ මෙහෙමනේ මේ කටුසටහනක ඇඳලා ප්‍රශ්න පත්‍රයට හොඳට අරගෙන ඉරියන්දලා රූල දීලා ගහනවා කියලා නේ. එහෙම කරන්න ප්‍රශ්නයක් නැහැ. එන කටුසටහනක අඳින්න ඇඳලා පිළිතුරු පත්‍රයේ ඉක්මනටම අතින්ම අඳින්න රූල් පාවිච්චි කරන්න නැති බව ඔයගොල්ලෝ දන්නවනේ. හොඳනේ මට ඒක හැමතිස්සෙම කියන්න හිතෙනවා. මොකක් හරි හේතුවකට. මොකක් හරි හේතුවකට ඒක කියන්න හිතෙනවා. දන්නේ හේතුව මොකක්ද කියලා. ආයන්න. කාර්යකාලයේ දිනවලින් පෙන්වා ඇති පහත් දැක්වෙන ජාලය සටහන සලකා බලන්න. සලකා බලන්න කියවනේ සලකලා බලමු ඉතින් අපි A B C D ආදී වශයෙන් කියනවා කාලයන් පවා ලියලා තියෙනවා. මෙම ව්‍යාපෘතියේ කඩිනම් දත්ත පහත දැක්වේ. පොඩ්ඩක් වෙලාව අරගෙන බලන්න ඔය කාර්යයන් 6ක්නේ G දක්වා උඩත් 6ක්ම තියනවාද කියලා. A B C D E F G තියෙනවා. බලන්න මේ එකම නෝඩ්ස් වලින් A 1 2ද ඒකත් හරි. B 1 ඉඳලා 4ටද ඒකත් හරි. C 1 ඉඳලා 3ටද ඒකත් හරි. D 2 ඉඳලා 4ටද ඒකත් හරි. E 3 ඉඳලා 5ටද නෑ E 3 ඉඳලා 4ට මටත් පෙරදුනා. E 3 ඉඳලා 4ට ඒකත් හරි. F 2 ඉඳලා 5ට ඒකත් හරි. G 4 ඉඳලා 5ට ඒකත් හරි. ඊළඟ සාමාන්‍ය කාලය දීලා තියෙනවනේ. ඒවද දීලා තියෙන ඉලක්කන. අර උඩ ලියලා තියෙන්නේ ඒවමද කියලා බලන්න. මොකද අපි ඊළඟට කරන්නේ ඔය නෙට්වර්ක් එක පිටපත් කරන එකනේ. පිටපත් කරද්දී ඔය දීලා තියෙන නෙට්වර්ක් එකේ තියෙන ඉලක්කම් එහෙම පාවිච්චි කරනවා අපි. බලන්න ඒවා එහෙමමද කියලා. ඒ වලට 4යි. සාමාන්‍ය කාලේ අඩිනම් නෙමෙයි සාමාන්‍ය. ඒ වලට 4යි. B වලට 6යි. C වලට 2යි. හරිනේ. D වලට 5යි. E වලට 2යි. F වලට 7යි. G වලට 4යි. හරි. යම් වෙලාවකදී ටේබල් එකේ තියෙන දින ගානයි නෙට්වර්ක් එකේ ඇඳලා තියෙන දින ගානේ වෙනසක් තිබ්බොත් මොකද කරන්නේ? ටේබල් එකේ ඒ වලට 4 කියලා තියෙන්නේ. හැබැයි නෙට්වර්ක් එකේ ඒ වලට 6 කියලා ලියලා තියෙනවා. මොකද කරන්නේ එහෙම? විභාගශාලාදී නිවැරදි නොකළොත් මොකද හිතන්නේ? ඔයගොල්ලෝ එකක් උපකල්පනය කරගෙන කරන්න වෙනවා. කරනවා. රතු පෑනකින් තරුවක් දාලා ලියලා එකකින් යනවා කියලා. ඒතර වඩා හොඳයි කෝකෙන් යන එකද? ටේබල් එකකින් යන එක. නේ? ටේබල් එකේ දීලා තියෙන යන එක වඩා හොඳයි. හරි. එතකොට මේ ගානේ අපිට වෙලාවත් වැදගත්. මේ ගානේදී මොකද්ද අපි කරන්නේ? මුලින්ම තියෙනවා අවදි ප්‍රති සහ අපේක්ෂිත ව්‍යාපෘතිය නිම කිරීමේ කාලය හොයන්න. නේද? එතකොට ඔයගොල්ලන්ට earliest time latest time දාලා ඒක හොයාගන්න ඕන. earliest time latest time දාලා ඒක හොයාගන්න ඕන. ඊට පස්සේ එක් එක් කාර්ය සඳහා කඩිනම් පිරිවැය හොයන්න.
ඒකත් පුළුවන් කඩිනම් පිරිවැය කියන්නේ මොකද්ද? කඩිනම් ඒක කඩිනම් පිරිවැය කියන්නේ වැඩි වෙන පිරිවැය බෙදීම අඩු වෙන කාලය. ඒකත් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි කඩිනම් කිරීමට යන්නේ. ඒතර කඩිනම් කරද්දි මේ ගානේදී දීලා තිබ්බේ නැත්තත් ඔයගොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි මොකද්ද? සියලුම කාර්යයන් කඩිනම් කරලා එහෙම කඩිනම් වෙන කාලය කීයද කියලා හොයලා තියාගන්න එක. ඊට පස්සේ එතනට තමයි ඔයගොල්ලෝ ඊළඟට එන්න ඕනේ. අන්තිම උත්තරේ විදියට. එතන තමයි එන්න ඕනේ. හරි? ඒක නිසා ඒක හොයලා තියාගෙන යන එක තමයි වඩාම හොඳ ක්‍රමයේ වෙන්නේ. වඩාම හොඳ ක්‍රමයේ වෙන්නේ. මේකෙදි ඒක කියලා නැහැ ඔයගලන්ට. ඒ කියන්නේ සියලුම කාර්යයන් කඩිනම් කරන්න කියලා. නමුත් එහෙම කරලා දාන එක තමයි හොඳම දේ. හරි? අපි ඒක ඊළඟ පීරියඩ් එකකදී බලමු. මොකද මේක ටයිම් එකට මෙයා වෙන්න ඕනේ. මේවා වෙන්න ඕනේ කියන එක ඔයගොල්ලෝ දන්නා මොකද මේවා වෙන්න ඕනේ කියලා කියන්නේ නේද? ටයිම් එකට මේවා වෙන්න ඕනේ නැත්නම් අරක මෙව්වා වෙනවා. ඒ නිසා ඒක මෙව්වා නොවි තියාගන්න. ඒ කියන්නේ ෂෙඩියුල්ස් අප්සෙට් නොවි තියාගන්න අපිට බායි කියන්න වෙනවා. තව දවසක හායි කියමු නේද? බලමු අද පීරියඩ් එන විදිහට. ඒ වුණොත් ඉතිරි ගණන් 3ක් අවසාන වෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ පීරියඩ් එකකදී හමු වෙමු. ගැටලු කරන්න මෙතනින් පස්සේ තව ඉන්ටර්නල් පේපර්ස් තියෙනවා. මම ඒවත් ඔයගලන්ට ෂෙයා කරන්නම්. ඒ අදාළ විදිහට පවතින තත්ත්වයේ යටතේ ගත්තොත් රටේ තත්ත්වය කොවිඩ් රෝගීන් හමු වීම එහෙමම තිබුණා. රට සාමාන්‍ය විදියටපත් වෙමින් යනවා. එතකොට යම් වෙලාවක විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ වෙනකොට සම්පූර්ණයෙන් ආරම්භ වෙනකොට දැන්ටත් ඉතින් 11ගෙත් ඔන්ලයින් යනවා. නමුත් ෆිසිකල් ආරම්භ වෙනකොට ඔයගොල්ලන්ගේ එක්සෑම් දින නියම වෙනවා. අඩුම වශයෙන් සතියක් දෙයි. අඩුම සතියක් නේ. ඒ වගේ කාලයක් දීලා සෙට් වෙන්න පුළුවන්. ඒක නිසා ඒවට අපි ඉක්මනට ලෑස්ති වෙමු. හරි. එහෙනම් අපි ඊළඟ පීරියඩ් එකකින් නැවත හමු වෙමු. එතෙක් සියලු දෙනාටම ආයුබෝවන්.